විදුලි රසායනය ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි ඔකට මම කලින් දැම්මා. ඊට පස්සේ ටියුට් එක මම හිතන්නේ WhatsApp හම්බෙන්න ඇති. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මේ පාඩමේ කොටස් තුනක් තියෙනවා. විදුලි රසායනික කෝෂ, විදුලි විච්ඡේදනය හා ලෝහ විකාදනය. අද අපි වීඩියෝ දර්ශන සමග බලන්න යන්නේ මේ විදුලි රසායනික කෝෂ ගැන. එන අපි විදුලි රසායනික කෝෂ කියන්නේ පළමු කොටස. අපි ඒක ආරම්භ කරමු මෙන්න මෙහෙම. තවත් තියෙනවා මේ. හරි. විදුලි රසායනික කෝෂ. ඉංග්‍රීසියෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල්. ඉලෙක්ට්‍රෝකෙමිකල් සෙල් කෝෂය. එතකොට මේ තවත් කට්ටිය එනවා. නමුත් අපි දැන් ටික ටික පටන් ගන්න යමු. ඊට පස්සේ කුඩා නෝට් එකක් දෙන්නම්. එතකොට විදුලි රසායනික කෝෂ කට්ටිය දැනටමත් ඔය සෙල්ෆෝන් එකේ තියෙන බැටරිය, ඊට පස්සේ ටෝච් එක වල තියෙන බැටරිය, ඒ වගේ ඔරලෝසු හැම එකම දැන් බැටරි කියන අහලා තියෙනවානේ. එතකොට මේ බැටරි කියන ඒවා ගේ මූලික අවස්ථාව, බැටරි වල මූලික අවස්ථාව ගැන කතා කරන්න පටන් ගන්න මෙතනින්. එතකොට බැටරි වල මූලික අවස්ථාව පටන් ගන්න ගෙමි කකුලකින්. එතකොට ඔක ප්‍රශ්න වලත් අහලා තියෙන එක ඒ වගේ ලුගී ගැල්වානි කියන ජීව විද්‍යාඥයා එක්තරා ගෙම්බෙක් කපලා කරපු පරීක්ෂණයකදී ඒ ගෙවි කකුලකට ලෝහ වර්ග දෙකක් සම්බන්ධ කරලා තිනකොට එක්තරා ගැස්මක් ඇති වුණා. ඊට පස්සේ ඒ ගැස්ම ගැන දාපුවාම මේකට මේ විදුලියක් නිපද වෙනවා කියන කතාව ඔස්සේ ඇලෙක්සැන්ඩර් වෝල්ට් අයත් ඉතාලියන් ජාතිකයෙක් තාටිකින් මම මේක පෙන්නනවා මේක මොන ගැටලුවක් තියෙනවා නම් කියන්න ඒ ඇලෙක්සැන්ඩර් වෝල්ටා ඊට පස්සේ ඒක ඔස්සේ යමින් වෝල්ටා පුඤ්ජය කියලා එකක් හැදුවා. නමුත් ඔකට පොත්වල වෝල්ටා පුඤ්ජය ගැන අදහනක් වෙන්නේ ඒකත් ඔය කාඩ්බෝඩ් වලට ලුණු වතුර දාලා වෙනස් වර්ගයේ ලෝහ දෙකක් සම්බන්ධ කරලා කරන්ට් එකක් ගත්තා. නමුත් ඒ වගේ මුගක් අඩුපාඩු තිබ්බා. ඒ වගේ තිබ්බ ගොඩාක් අඩුපාඩු නිසා ඒක මගේ අරම ඊට පස්සේ තමයි මේ වෝල්ටික් සෙල් එක හේවත් සරල කෝෂය ආවේ. ඉංග්‍රීසි සිම්පල් කියලා කියනවා. එතකොට මෙන්න මේ විදුලි රසායනික කෝෂවල ආරම්භය ගෙමි කකුලකින් පටන් අරන් ඊට පස්සේ අපි කතා කරන්නේ මේ වෝල්ටා විසින් නිපදවමු ලද සරල කෝෂය. කලින් අර මේ වෝල්ටා පුඤ්ජය ගැන එහෙම කතා කිරිල්ලක් කරන්නේ. එතකොට සරල කෝෂයේදී සරල කෝෂයේදී වෙන රසායනික ක්‍රියාවලිය ඒකේ තියෙන කෙමිස්ට්‍රි පැත්ත ටිකක් ගැඹුරින් කතා කරනවා. ඉතින් මම හිතන්නේ පේන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන්න. ඒ ගැන කියලා ඊට පස්සේ අපි බලන්න කලින් මේ පොඩ්ඩක් බලමු ඒකේ වීඩියෝ එක. හරි මේ තමා ලුගී ගැල්වානි. එයාගේ ගෙමි කකුලේ පරීක්ෂණයකින් තමයි මේ ඉස්සලා මේක පටන් ගත්තේ. පොඩ්ඩක් ඒක බලමු. එයාගේ විස්තරය තියෙන්නේ. එයාත් ඉතාලියන් ජාතිකයෙක් විද්‍යාඥයෙක් ඒ කරපු පරීක්ෂණ. ඊට පස්සේ මේ ගෙමි කකුල යොදාගෙන වෙනස් වර්ගයේ ලෝහ දෙකක් සම්බන්ධ කරලා ඒකේ ගැස්මක් නිසා ඒ ගැන එයා දාපුවම සංග්‍රහයකට ඒක කියවපු ඇලෙක්සැන්ඩර් වෝල්ටා එයාත් ඉතාලියන් ජාතික භෞතික විද්‍යාඥයෙක්. ඒ ඔස්සේ යමින් තමයි ඔහු සරල කෝෂයේ ඉපදෙන්නේ. ඉතින් මේ සරල කෝෂයේ තියෙන මේ ප්‍රතික්‍රියා ගැන හොඳ අවබෝධයක් ඔය කට්ටියට අවශ්‍යයි. මේ ප්‍රතික්‍රියා ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. අනික පොඩි පන්තිය වගේ දෙයක්. ඉතින් මේ දැන් භාවිතා කරන බැටරි කෑල්ල. බැටරි කෑල්ලේ සිද්ධිය අපි මේ කතා කරන්නේ මූලික කෙමිස්ට්‍රි හරිය. මේක අපි ඊළඟ කතා කරන විදුලි විච්ඡේදනත් භාවිතය.
ඊට පස්සේ මේ ප්‍රැක්ටිකල් එක කරන්න දැන් මේ පොඩ්ඩක් එක බලාගෙන ඉන්න කොහොමද වෙන්නේ කියලා. මේ සල්ෆියුරික් ද්‍රාවණයකට බීකරයට තනුක සල්ෆියුරික් දාලා ඒකට දානවා වෙනස් වර්ගයේ ලෝහ දෙකක්. ඒකට එකක් සක්‍රියතාවය අඩු කොප අනික සක්‍රියතාවය ශ්‍රේණිය ඉහළින් ඉන්න සිංක් දාන්නේ. දැන් ලෝහ දෙක දාලා අපි ඒක බල්බ් එකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට පේනවා අර සිංක් තහඩුව ළඟින් සිංක් තහඩුව දිය වෙනවා. ඒ වගේම පේනවද දන්නේ කොප තහඩුව ළඟින් වායු බුබුල් පිට වෙන්න ගන්නවා. ඒ අතරේ බල්බ් එක පත්තු වෙනවා. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් වෙනකොට මෙතනින් විදුලියක් ගිහින් තියෙනවා බල්බය හරහා. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවකින් විදුලිය නිපද වෙනවා. විද්‍යුත් රසායනික කෝෂ විදුලිය නිපදවන රසායනික ප්‍රතික්‍රියාවක් මගින්. එතකොට මේකෙදි වෙන්නේ මොකද්ද? අර තියෙන රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. එතකොට බැටරි කෑල්ලක හෝ ඔකේ තියෙන වෝල්ටික් කෝෂයවත් සරල කෝෂයේ ශක්ති පරිවර්තනය තමයි රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරනවා. කිමිකල් එනර්ජි එක ඉලෙක්ට්‍රික් එනර්ජි බවට පත් කරනවා. දැන් අපි ඒකේ තියෙන කෙමිස්ට්‍රි පැත්ත කතා කරමු. ඊට පස්සේ අනිත් ඒවා ටිකට යන්න වෙන්නේ. හරි එහෙනම් මේක දකින්න ඇති මම මේ ඔයිට කලින් දවසේ ගියේ ඉරිදා අපි හයිඩ්‍රෝකාබන් කළත් එක්ක වීඩියෝ එක දැම්මා. මේකෙත් පස්සේ වීඩියෝ එක මම මේකලා දාන්නම්. නමුත් අපි පොඩි සටහනකුත් අපි මේකේ ලියන්න ඕන. හරිද? ඒක පොඩි ලියන ගමන් වැඩි පටන් ගමු. හරි කොහොම කට්ටිය ඇඩ්මිට් වෙලා ඇති. එහෙනම් ඉස්ලාම් මාතෘකාව ලියන්න විද්‍යුත් රසායන ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි පස්සේ වුණා වීඩියෝ එක බලලා ලියා ගන්න පුළුවන්. විද්‍යුත් රසායනය ඊට ඒක ඇති ලියන්න අන්තර්ගතය මාතෘකා තුනක් තියෙනවා. මම කියන්නම් පස්සේ විභාගයට එන්නේ කොහොමද මාරුවෙන් මාරුවට කියලා. විද්‍යුත් රසායනයේ අන්තර්ගතය මාතෘකා තුන තමයි 12 එක විද්‍යුත් රසායනික කෝෂ electrochemical cells electrochemical cells 12 දෙක විද්‍යුත් විච්ඡේදනය electrolysis විද්‍යුත් විච්ඡේදනය තුන්වෙනි කොටස 12 3 ලෝහ විකාදනය metal corrosion ලෝහ විකාදනය corrosion of metal හරි ඒකේ අද කතා කරන්නේ විද්‍යුත් රසායනික කෝෂ electrochemical cells ලියන අංක 1 පස්සේ ඔකටියන්ට මේ අර PowerPoint presentation එක මේ WhatsApp වලට දානවා ඒකත් බලන්න පුළුවන් එක ලුගී ගැල්වානි නම් සත්ත්ව විද්‍යාඥයා ජීව විද්‍යාව කියලා කියන්න පුළුවන් සත්ත්ව විද්‍යාඥයා ගෙමි කකුලකට වෙනස් වර්ගයේ ලෝහ දෙකක් සම්බන්ධ කර ගෙමි කකුලට වෙනස් වර්ගයේ ලෝහ දෙකක් සම්බන්ධ කර ලබාගත් විද්‍යුතය පිළිබඳ අත්දැකීම් ප්‍රකාශ කිරීමෙන් පසු ඉතාලි ජාතික ඇලෙක්සැන්ඩ්‍රෝ වෝල්ටා විසින් අපි වෝල්ට් කියලා දාන්නේ එයාට ගෞරව පිණිස ඇලෙක්සැන්ඩ්‍රෝ වෝල්ටා විසින් වෝල්ටා පුංජය නම් කෝෂය නිපදවන ලදී. වෝල්ටා පුංජය නම් කෝෂය නිපදවන ලදී. ඊළඟ නම්බරේ
වෝල්ටා පුඤ්ජයේ පැවති වෝල්ටා පුඤ්ජයේ පැවති යම් යම් දෝෂ වලින් පසු වෝල්ටා පුඤ්ජයේ පැවති යම් යම් දෝෂ වලින් පසු ඔහු විසින් සරල කෝෂය නිපදවන ලදී. ඔහු විසින් සරල කෝෂය නිපදවන ලදී. සිම්පල් සෙල් නැත්නම් වෝල්ටික් සෙල් කියලා කියනවා. තපලා ගන්න. අර ඉස්සල්ලා ඇනිමේෂන් එකේ වගේ බීකරයකට තමුක සල්ෆියුරික් දාලා වෙනස් වර්ගයේ ලෝහ දෙකක් ගන්නවා සක්‍රියතාව වැඩි ලෝහයක් ලෙස දාගත්තේ සිංක් එක. මේක මෙවම වෙන්න ඕනේ නැහැ. හැබැයි ඉතින් අර සක්‍රියතාව ශ්‍රේණියේ ඉහළින් ඉන්න මේ සෝඩියම් එහෙම දාන්න බෑ කුපුරලා ලොකු ප්‍රශ්නයක් වෙනවා. සාමාන්‍යයෙන් ඔය සිංක් මැග්නීසියම් වගේ ඒවා තමයි විභාගෙට හරියට දාන්නේ. සක්‍රියතාව වැඩි ඒ සක්‍රියතාව අඩු හයිඩ්‍රජන්ට යටින් තියෙන සක්‍රියතාව ශ්‍රේණියේ ඇක්ටිවිටි සීරීස් එකේ කොප දානවා. තව සිල්වරක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක කරන්ට් එක යනවද බලන්න බල්බ් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් දැන් අපි මේකෙදි එහෙම කරන්නේ නැහැ. එහෙනම් දැන් සල්ෆියුරික් තියෙනවා. බල්බ් එක දාලා බලන්න. දැන් ඒකට මේ තනුක ඩයිලූට් සල්ෆියුරික් H2SO4 මේක විද්‍යුත් විච්ඡේදය කියලා කියනවා. මේක කුරු දෙකට කියන්නේ අපි ඉලෙක්ට්‍රෝඩ. ඉලෙක්ට්‍රෝඩ් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. එතකොට මේක සිංක් තහඩුව. මේක කොපර් තහඩුව. අර ඉස්සලා වීඩියෝ එකේ දැක්කා. හරි? එතකොට ඔක තමයි සිද්ධිය. මේකේ දකින්න ලැබෙන නිරීක්ෂණ මොනවද? පොඩ්ඩක් රූපය අඳගන්න ඉක්මනට. සිංක් තහඩුව, කොපර් තහඩුව බල්බේනේ. තනක සල්ෆියුරික් අම්ලය. දැන් මේ ටික මම මතනවා ඒක පොතේ තියෙනවනේ ඒක කට්ටිය බලා ගන්න ඕනේ. දැන් එතකොට මෙහෙම සම්බන්ධ කරලා ටික වෙලාවට පස්සේ දකින්න පුළුවන් නිරීක්ෂණ මොනවද? දැන් කට්ටිය රච්චු පොතේ සහ ඉස්කෝලේ වෙන ක්‍රමයට උගන්වනවා ඇති. මේක මම උගන්වන්න ක්‍රමය. එතකොට කට්ටිය ඔක්කොම මෙයා කරලා හයිට වැඩේ කරන්නේ. හරිද? එතකොට මේක කරමු. දැන් කට්ටිය ඇහුවා මේ ලින්ක් වෙන්න ඕන කෙනෙකුට ලින්ක් වෙන්න පුළුවන්. එහෙම සල්ලි අය කරන්නේ මොකක්වත් නැහැ. මේ ඕනේ යාළුවෙකුට මේ ලින්ක් එක යවලා සතියේට අපි පැය පන්ති දෙකක් විතර තියෙනවා. මම කරගන්න ජනවාරි පන්ති පටන් ගන්නකම්. එතකොට යටි ලියන්න නිරීක්ෂණ. හරි නිරීක්ෂණ අපිට බලන්න පේනවා එක සිංක් තහඩුව දියවීම. සිංක් තහඩුව දියවීම බලා ගන්න පුළුවන්. සිංක් තහඩුව දියවීම. දෙවෙනි නිරීක්ෂණය බල්බේ දැල්වීම. බල්බේ දැල්වීම. ඒතර බල්බේ පත් වුණා කියන්නේ ඒක හරහා කරන්ට් එකක් යනවා. කරන්ට් එක කියලා කියන්නේ ආරෝපණ විශේෂයෙන්ම අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරලා තියෙනවා කොහරි පැත්තකට බල්බේ හරහා. ඒකයි බල්බේ පත් උනේ. ඊට පස්සේ අපිට පේනවා තුන්වෙනි නිරීක්ෂණය කොප තහඩුව අසලින් වායු බුබුලු පිටවීම. අපිට නිරීක්ෂණ වලට හයිඩ්‍රජන් කියලා කියන්න බෑ. පේන්නේ නැහැ නේ අපිට හයිඩ්‍රජන්. ඒක නිසා අපි වායු බුබුලු පිටවීම අපි දැනගැනීම නිසා වරහන් තුල දානවා H2 කියලා. එතකොට තුන්වෙනි නිරීක්ෂණය තමයි කොප තහඩුව අසලින් වායු බුබුලු පිටවීම. වරහන් තුල H2. ඔන්න දක්ේවා. ඊට පස්සේ අපි කාලයක් ටිකක් එයා යනකොට අපිට පේනවා වායු බුබුලු බැඳෙන්න බල්බ් එකේ එළිය අඩු වෙනවා. ඊට පස්සේ තමයි දැන් මෙතන කෙමිස්ට්‍රි හරිය තියෙන්නේ. හරි? එතකොට මේකෙදි ශක්ති පරිවර්තනයේ කතා කියන්න කලින් දැන් ඉතින් බලමු සිද්ධිය
කියන්න යටින් උපමාතුකාවක් සරල කෝෂයේ විද්‍යුත් රසායනය සරල කෝෂයේ විද්‍යුත් රසායනය සරල කෝෂයේ විද්‍යුත් රසායනය ප්‍රශ්නයද හරි ජොල්ල ප්‍රශ්න වෙන්නේ නැහැ ප්‍රශ්න අහන්න හරි දැන් මේකේ තියෙන රසායන පැත්ත කෙමිස්ට්‍රි පැත්ත කතා කරන්නේ දැන් එතකොට සිං තහඩුව දිය වුණා බල්බ් එක පත් වුණා කොප්ප තහඩුව අසින් වායු බුළු පිට වුණා දැන් මේ ඔක්කොම ටික පහදා දෙන්න යන්නේ කොහොමද වෙන්නේ කියලා වෙන්නේ මේකයි සක්‍රියතා ශ්‍රේණියේ කොප්ප පහලින් ඉන්න හින්දා තනුක අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ සිං තහඩුව මැග්නීසියම් සිංක් වාගේව තනුක අම්ලයක ප්‍රතික්‍රියා කරනවා මොකද්ද දැන් මේ වෙන සිද්ධි මාලාව ඒකේ අලුත් වචන ටික ඔක්කොම තියෙනවා ඉතින් තා කෙටි කාලෙම අල්ල ගන්න ක්‍රමය. එතකොට සිංක් තහඩුව අම්ලයක ගැටෙනකොට නිකන් ඉඳිද වෙන්නේ අම්ලයක ගැටෙන්න ඕන. මොකද ගැටෙනොන්නේ එක ප්‍රශ්න ඇති වෙන්නේ. ගැටිච්චාම මේ සිංක් තහඩුව නිකන් ඉන්නේ නැහැ. හරිද? මට දැන් අම්ලේ ගැටිලා තියෙනවනේ. අම්ලේ හම්බෙලා තියෙන්නේ. අම්ලේ හම්බුනහම එයා ඉන්නේ. දැන් මේකේ සිංක් පරමාණු විශාල ප්‍රමාණයක් තියෙනවා. ගැටිච්චාම මේ සිං කරන්නේ ඝන අවස්ථාව අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක සිංක් කියන පරමාණුවේ ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගාන සමානයි උදාසීනයි ඉලෙක්ට්‍රෝන දෙක පිට කරන් පස්සේ මේවා ධන දෙක ඉලෙක්ට්‍රෝන දෙක පිට කරන් ධන දෙක එතකොට ඉලෙක්ට්‍රෝන පිට කරානේ. දැන් ඊට පස්සේ සිංක් කියපු ඉලෙක්ට්‍රෝන පිට කරපු කෙනෙක් අපි තියන්නේ ඔයා අයින් වෙන්න. හරිද? මොකක්ද කියන්නේ? ආගේ සද්දයක් එනවා. හරි. එතකොට ඉලෙක්ට්‍රෝන පිට කරපුවාම එයා සිංක් ධන දෙක වුණානේ. ඒ සිංක් ධන දෙක තියාගන්නේ නැහැ තහඩුවේ. එයා අර භාජනයට දානවා. එතකොට මෙහෙම සිංක් පරමාණු සිංක් අයන වෙලා යන්න මේ තහඩුව දිය වෙනවා කියලා තමයි පේන්නේ. දැන් දිය වෙනවා කියන්නේ එතකොට සිංක් පරමාණු ධන දෙක වෙලා භාජනයට වැටෙනවා. එතකොට දිය වෙනවා. අර ඉලෙක්ට්‍රෝන දෙක කම්බිය දිගේ කොප වෙත යනවා. එතකොට ඉස්සර ලියන්නේ සිංක් වලින් ඉලෙක්ට්‍රෝන දෙකක් අඩු වෙනවා කියලා. නමුත් දැන් අපි ලියන්නේ මේ ඍණ දෙකයි එහා පැත්තට ගිහිල්ලා Zn ඊට යනවා. Zn ධන දෙකයි. හරි? එතකොට මෙයා ඝනයක් ලෙස තිබ්බ සිංක් තහඩුව S දාන්න ඕනේ සොලිඩ් කියන්නේ. ඝන. හැබැයි දැන් සිංක් ධන දෙක භාජනයේට ඇවිල්ලා දිය වෙලා තියෙන්නේ. ඒකින්ද අපි දාන්නේ A+ කියන්නේ AQ. මෙන්න මේකට අපි කියනවා පළමු සමීකරණ. හරි? දැන් අපි මාතෘකාව ලියුවේ මට දැන් මේ ලියපුවා පේන්නේ නැහැ මේ කියලා. අපි ලියුවේ මේ සරල කෝෂයේ විද්‍යුත් රසායනය කියලා මම ලියුවේ මට හිතේ විදිහට. දැන් අපි මෙන්න මෙහෙම ලියමු. එක ලියුවේ මොකද්ද කියලා අහනවා පන්ති වගේ පේන්නේ නැහැ. ලියන්න. සරල කෝෂයේ ඇති සක්‍රියතාවෙන් වැඩි ඇක්ටිවිටි එක වැඩි. සරල කෝෂයේ ඇති සක්‍රියතාවෙන් වැඩි සිංක් තහඩුව අම්ලයේ සමග ගැටුණු විට සිංක් තහඩුව අම්ලයේ සමග ගැටුණු විට ඒ පහත ආකාරයට ඉලෙක්ට්‍රෝන පිට කර ඉසඩෙන් ධන දෙක බවට පත් වේ.
පහත ආකාරයට ඉලෙක්ට්‍රෝන පිට කර Zn ධන දෙක බවට පත් වෙයි. මේක මේක ලියාගන්න මේක ලියාගෙන මේක තමයි ලියන එක පළමු සමීකරණය. හරි? මකරේ මයික් ඔෆ් කළා නේ. ගැටලුවක් තියෙනවා මකරේ මෙසේජ් එකක් දාන්න. මේ සිංක් තහඩුව තියෙන්නේ. සිංක් තහඩුව සල්ෆියුරික් අම්ලය ගැටෙනකොට භාජනයේ සිංක් ධන දෙක එනවා මෙතන පිට කරනවා එළියට ඉලෙක්ට්‍රෝන. හරි? Zn වලින් ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න Zn ධන දෙක වෙනවා. නමුත් අපි ලියන්නේ මේ විදිහට ලියද්දි විභාගෙදී අවස්ථාවක් ගන්න ඝන ජලීය දාන ඉලෙක්ට්‍රෝන වලට මොකක්ද දාන්නේ නැහැ පළමු සමීකරණය. මේක කලින් මේ වගේ වටියක් ලියලා හුරු නෑ කට්ටියන්ට. ඒකින්ද මේ පාඩමේ තමයි ඒවා අහුවෙන්නේ. ඊට පස්සේ උසස් පෙළ රසායන විද්‍යාව කරද්දී අහුවෙනවා කරනවා නම්. දැන් සිද්ධිය මේකයි. යම් කිසි පරමාණුක අයනයක් කවුරු හරි එයාගේ ඉලෙක්ට්‍රෝන පිට කරොත් අඩු වුණොත් ලොස් වුණොත් එයාගේ අපි ක්‍රියාවලියට නමක් කියනවා ඔක්සිකරණය. ඉංග්‍රීසියෙන් කියන්නේ ඔක්සිඩේෂන් එක. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන අඩු වුණා. හැබැයි දැන් මෙතෙන්දී අපිට පේන්නේ නැහැ එකයි මොකද මේක ඍණ ඉලෙක්ට්‍රෝන දෙක මේ පැත්තට දාලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම දැක්කොත් ඉලෙක්ට්‍රෝන අඩුවීමක් වුණොත් මෙයාට අපි කියන ඔක්සිකරණය වුණා කියලා. හරිද? ඔක්සිකරණය වුණා ඔක්සිඩේෂන්. එතකොට මේ ඔක්සිකරණය සලකනකොට ඉලෙක්ට්‍රෝන අඩු වෙච්චාම එතකොට මෙයා ධන දෙකක් වෙලා තියෙනවා. එතකොට මෙයා මේක මෙතන බිඳුව මෙතන ධන දෙකක් වෙලා. එතකොට ධන ගාන වැඩි වෙනවා කියන්නේ ඔක්සිකරණයක් වෙනවා. එතකොට ඔකට මේ වාගේ ප්‍රතික්‍රියා දැකලා හුරු නැහැ. ඔකට තියෙන්නේ Mg ධන HCl MgCl2 H2 කියලානේ. ඒ ප්‍රතික්‍රියාව නිසා මෙහෙම දැකලා නැහැ. මේක සම්පූර්ණ ප්‍රතික්‍රියාවක් නෙමෙයි. මේකට කියන අර්ධ ප්‍රතික්‍රියාවක්. ඒක නිසා මේ ප්‍රතික්‍රියාවට කියන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිඩේෂන් half reaction එකක් මේක. ඒක නිසා තමයි මේ සමීකරණ දාලා තව එක් කරන්න වැඩක් ටිකක් තියෙනවා. කියන්න මෙන්න මෙහෙම යටින් නම්බරයක් දාලා යම් කිසි පරමාණුවක් සරලව දෙන්නේ අයනයක් ඉලෙක්ට්‍රෝන ඊයකුණ දාන්න සිම්පල් ඊයකුණ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ ක්‍රියාවලිය අඩු වෙනවා ලොස් වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ ක්‍රියාවලිය ඔක්සිකරණයක් ඉංග්‍රීසියෙන් ඔක්සිඩේෂන් ඔක්සිකරණයක් ඒක හඳුන්වනවා. loss of electron loss වෙනවා. ඔක්සිකරණයක් ලෙස හඳුන්වනවා. ඊළඟ නම්බරේ ඉහත එක සමීකරණයෙන් එක රවුම් දාන්න. ඉහත එක සමීකරණයෙන් දක්වා ඇත්තේ ඉහත එක සමීකරණයෙන් දක්වා ඇත්තේ Zn ඔක්සිකරණය සඳහා වූ Zn ඔක්සිකරණය සඳහා වූ අර්ධ ප්‍රතික්‍රියාවයි half reaction. Zn ඔක්සිකරණය සඳහා වූ අර්ධ ප්‍රතික්‍රියාවයි. අර්ධ ප්‍රතික්‍රියාවයි. හරි? දැන් කොහොමද? දැන් මේ වාදනයේ ඔකට අම්ල වශයෙන් පාඩමේ ගන්නවා ජලීය ද්‍රාවණයකදී පූර්ණ වශයෙන් අයනීකරණය වෙන ඒවා
ප්‍රබල අම්ල කියලා. එතකොට H2SO4 කියන ප්‍රබල අම්ලයක් නේ. එතකොට මේක අනුක සල්ෆියුරික් නිසා දාන්න අපි H2SO4 ජලීය වතුර දිය වෙලා තියෙන්නේ. AQ. එතකොට මෙයා සම්පූර්ණයෙන් අයනීකරණය වෙලා තියෙන්නේ H ධන SO4 ඍණ 2. සමීකරණ තුලිත වෙන්න දෙකක් තියෙන මෙතන දෙකක් දැම්මා. SO4 හරි. මේවා ජලීය දිය වෙලා ඉඳ AQ. එතකොට දැන් භාජනයේ තියෙන්නේ සල්ෆියුරික් නෙමෙයි. අත වශයෙන්ම තියෙන්නේ මේ අයන වර්ග දෙක. H ධන අයනයි SO4 ඍණ 2යි. ඊළඟ උඹ ලියන්න. මේ අවස්ථාවේදී H2SO4 පවතින්නේ මොකද අවුට්රුන් මේ පරණ ලින්ක් එකේ බලන්න බැරි වුණොත් අපි අයත්වරත් මම දාන්නම් මේක. දැන් එනවා බෙල් එක වදිනවා. H2SO4 පවතින්නේ පහත ලෙස අයනීකරණය වීමෙන්නේ. මේක ලියගන්න මේ සල්ෆියුරික් අම්ලය අයනීකරණය වීම. මම මේ ඊට පස්සේ මගනවා කට්ටිය ගාන පොතේ තියෙනවා. සල්ෆියුරික් අම්ලය කියලා තියෙනවා H ධන SO4 ඍණ 2. දැන් අය පාරක් පොඩක් අර කෝෂය යනොත් තමයි පස්සේ පොඩක් හොයාගන්න ලියා ගන්න බැරුව පොඩක් අච්චුපත පරිශීලනය කරලා වැඩි කොට දාගන්න. කොහොම කරන්න බෑ. දැන් මෙතන සිං තහඩුව තියෙනවා. කොප තහඩුව තියෙනවා. එතකොට සල්ෆියුරික් අම්ලයේ H ධන තියෙනවා, SO4 ඍණ 2 තියෙනවා භාජනයේ. දැන් කම්බියකින් සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් මෙයා දියවෙවි මොකද වෙන්නේ? භාජනයේට Zn ධන 2 දානවා, ඉලෙක්ට්‍රෝන යනවා මේක දිගේ. ඒතර බල්බයක් සම්බන්ධ කරොත් ආරෝපණ ගලා යනකොට බල්බ් එක කරා යද්දි රත් වෙලා ආලෝකයක් එනවා. හරිද? එතකොට රසායනික ශක්තිය විදුලි ශක්තිය බවට පත් කරන්න පුළුවන්. එතකොට බල්බයක් සම්බන්ධ කරන්නේ නැතත් බැටරි කෑල්ලක පවා කම්බියකින් සම්බන්ධ කරොත් ධන ඍණයි එහෙම යනවා. කියලා බැටරි බයි. තව කතා ටිකක් තියෙනවා. එතකොට මේ ස්ථානයේ ඉලෙක්ට්‍රෝන පිට වුණා. මෙතන ඔක්සිකරණයක් වුණා. දැන් මේ ඉලෙක්ට්‍රෝන මෙතෙන් ආවම පස්සේ මේ කොප මේ සිං අදින කොපට මොකක්වත් වෙන්නේ නැහැ. සක්‍රියතාවයෙන් අඩු කරාට මොකක්වත් වෙන්නේ නැහැ. නමුත් ඒ අසල යමක් වෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට ගියන් පස්සේ ඒ ඉලෙක්ට්‍රෝන හොයාගෙන මේ ධන යනවා මෙතෙන්ට. ඉලෙක්ට්‍රෝන හොයාගෙන මේ ධන මෙතෙන්ට ගියන් පස්සේ මේ ආපු ඉලෙක්ට්‍රෝන නිකන් ඉන්න බෑනේ. ඔයාට ඕනද කියලා දෙනවා යාට. එතකොට වෙන්නේ මොකද්ද? එතනින් අදින්නම්. H ධන ඉලෙක්ට්‍රෝන ලබාගෙන H බවට පත් වෙනවා. නමුත් ඒ H කෙනෙක් එහෙම ඉන්න බෑ. Hලා දෙන්නෙක් එකතු වෙලා හයිඩ්‍රජන් වායුව හදන හින්දා මේකෙදි වෙන්නේ මොකද්ද? 2H ජලීය ඉලෙක්ට්‍රෝන දෙකක් ඕන හදනවා H2 වායුව. සමීකරණ අංක 2. මෙතන ගියේ H ඉලෙක්ට්‍රෝනයක් අරගෙන H බවට පත් වෙනවා. දැන් මෙතන ධන එක අඩු වුණා බිඳුවට. ඒක මම කියන්නම්. එතකොට ඒ වගේ දෙන්නෙක් එකතු වෙලා 2H ධන ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. මෙන්න මේ කොප තහඩුව අසලින්. දැන් අපි දැක්ක නිරීක්ෂණ සිංක් තහඩුව දිය වුණා. කොප තහඩුව අසලින් වායු බූල පිට වුණා. මෙන්න මේ වායු බූල පිට වීමට හේතුව. වායු බූල පිට වීමට හේතුව. ඒ පාරක් කියලා පස්සේ මිනිස්සුන්ට බලන්න.
සමීකරණ ලියවනේ. කාල වේලාවක් හොඳ නැහැ බලන්න. මේකත් ඉක්මනට අද ගන්නකො. අර අඩුව තියන්න මොකක්ද වෙන්නේ? ටැග් ගාලා කාටුවට අද ගන්න සිංක් මෙතෙන්ද එනවා. ඉලෙක්ට්‍රෝන යනවා. මේ කොපත හඩුව ඒ පැත්තට යන්නේ S දාන්න. කියලා තමයි මේක වෙන්නේ. ඉක්මනට අද ගන්න. ලස්සනට කරන්න යන්න එපා. මේ කටුවට අද ගන්න. මේ වගේ පාඩම් YouTube වල තියෙනවා. නමුත් අර මෙහෙම සටහන් දෙදී උගන්න තරම් මම හිතන්නේ ඒක හරියන්නේ නැහැ කියලා. ඒකයි වෙලේ. ඊටත් වඩා ඉතින් සාර්ථකයි පන්ති එක. ඔකටිය ඇන්දද නැද්ද කියලා මම දන්නෙත් නැහැ. හරි. ඉතින් මේක දිහා බලන්න උගන්නවා ඈ. හරි. දැන් ඉස්සල්ලා මතක ඇති Zn ඉලෙක්ට්‍රෝන පිට කළා Zn ධන දෙක වුණා. ඉලෙක්ට්‍රෝන දෙක මෙහෙම තිබ්බා. පළමු සමීකරණය මතක ඇතිනේ. ඒකෙදි ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සිකරණයක්. ඔක්සිඩේෂන්. දැන් මෙතන උනේ මෙයා ඉලෙක්ට්‍රෝන මෙයාගෙන් ගත්තා. අරගත්තාම ධන ගාන අඩු වුණා. මෙතන උනේ ධන ගාන වැඩි වුණා. හරිද? එතකොට මෙහෙම අඩු වෙනවා නම් ඒකට ඉංග්‍රීසියෙන් කියන රිඩක්ෂන් ඔක්සිහරණයක් වෙනවා. එතකොට මේ ඔක්සිහරණයක් වෙන ප්‍රතික්‍රියාව මෙතන උනේ ඒක නිසා මෙන්න මේ ප්‍රතික්‍රියාවට කියන ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. reduction half reaction එක. කියන්න මෙන්න මෙහෙම. මෙහිදී Zn සිට කම්බි ඔස්සේ Zn සිට කම්බි ඔස්සේ Cu වෙත පැමිණි ඉලෙක්ට්‍රෝන යකුල දාන්න. Cu වෙත පැමිණි ඉලෙක්ට්‍රෝන ලබා ගන්නා H ධන. Cu වෙත පැමිණි ඉලෙක්ට්‍රෝන ලබා ගන්නා H ධන H බවට පත් වන අතර හයිඩ්‍රජන් බවට පත් වෙනවා. H බවට පත් වන අතර එම H පරමාණු දෙකක් එක් වී ඒ අසලින් H2 වායුව පිට කරයි. ඒ අසලින් H2 වායුව පිට කරයි. අන හයිඩ්‍රජන් පිට වුණා. නිරීක්ෂණ ටික හරි සිංක් දිය වුණා. ඉලෙක්ට්‍රෝන ගිහින් බල්බයපත් වුණා. වායු බුළු පිට වුණා. මේ වායු බුළු H2. මේ බැටරි කෑල්ලේ මුල් කතාව. ඉතිහාසය. ඊට පස්සේ තමයි මේ දියර වෙනුවට අර්ධ ගණනාවේ වියලි කෝෂය. හරි? තව කෝෂ ටිකක් ආවා පස්සේ කාලේ. H2 බටපත් වේ. ඊළඟ නම්බරේ ලියන්න. මෙලෙස පරමාණුවක් වූ අයනයක් වෙන පාටක් හරි කමන්නේ ඒව දාන්න. පස්සේ නෝට් එක ලියා ගන්න ලස්සනට. මෙසේ පරමාණුවක් වූ අයනයක් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සි හරණයක් ලෙස හඳුන්වන අතර ලබා ගැනීම ඔක්සි හරණයක් ලෙස හඳුන්වන අතර ඊට දෙක ප්‍රතික්‍රියාව දෙක වරන් රවුම් දාලා දෙක ප්‍රතික්‍රියාව
පස්සේ ඉරි ගහලා පාට දාලා ගන්න දෙක ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවක් reduction half reaction ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වනවා ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වනවා ගොඩක් නෑ තව පොඩ්ඩයි තියෙන ඒක බලා ගන්න ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවක් ලෙස හඳුන්වනවා හරි දැන් අදහසක් වෙන්න ඇති සල්ෆියුරික් අම්ලයේ සිංක් දිය වෙලා සිංක් ධන දෙක භාජනයට දානවා ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට යනවා කොපරට කොපර ඇතුළේ ප්‍රතික්‍රියාවක් නැහැ හැබැයි මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න H ධන H බවට පත් වෙලා අන්තිමේට හයිඩ්‍රජන් වායුව පිට වෙනවා එතකොට සිංක් දියවීම ඉලෙක්ට්‍රෝන පිට කරපු නිසා ඒකට කියන ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවක් මේක තමයි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව මේක ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව දැන් මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක එක් කරන්න යන්නේ බලමු මේක එක් කරන්නේ කොහොමද කියලා කියන්න පස්සේ අර කට්ටිය ලින්ක් එක ක්‍රමයේ පොඩ්ඩක් බලාගෙන මම කරගන්න වෙයි අනේ එයන්ට ඉහත දක්වා ඇති ඔක්සිකරණ හා ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා දෙක එක් කිරීමෙන් තුලිත අයනික සමීකරණය ලැබේ අර්ධ ප්‍රතික්‍රියා දෙක එක් කිරීමෙන් තුලිත අයනික සමීකරණය ලැබේ බලා ගන්න අපි සිංක් තහඩුව දියවීම ඔක්සිකරණය දැන් මම මෙහෙම Zn ඊතලයක් Zn ධන දෙක පිට කරපු ඉලෙක්ට්‍රෝන දෙක මෙහා ඝන මෙහා ජලීය බලමු සමීකරණ ඔකට ලියන්න ඕනෙත් නැහැ ලියලා තියෙනවා කමන්නේ මම බලා ගන්න ඒ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව උනේ මේක ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන H2 බවට පත් වුණා මෙයා ජලීය මෙයා වායුව. ඒ අවස්ථාව තියෙනවා. දෙවි ප්‍රතික්‍රියා. දැන් මේ ප්‍රතික්‍රියා දෙක එක් කරන්න යන්නේ මතක තියාගන්න ඕනේ එක් කරනකොට අනිවාර්යයෙන්ම ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියා දෙකක් එක් කළා තුලිත අයනික සමීකරණ ගන්නකොට මේ පැත්තේ තියෙන ඔක්සිකරණ ප්‍රතික්‍රියා ඉලෙක්ට්‍රෝන මේ තියෙන මේ පැත්තේ ඔක්සිහරණ කියන ඉලෙක්ට්‍රෝන තියෙන මේ පැත්තේ. ඒ දෙක අගෙන් සමාන වෙන. උදාහරණයක් මෙතන 2යි මෙතන 2යි. එහෙම නැති වුණොත් උදාහරණයක් මෙතන E විතරක් තිබ්බොත් ඔය කට්ටිය මේක දෙකෙන් වැඩි කරලා තුන්වෙනි සමීකරණයක් ගන්න ඕන. තුන්වෙනි සමීකරණයක් අරගෙන සමගාමී සමීකරණ වගේ 1 සහ 3 එකතු කරන්න. හරිද? 1 සහ 3 තමයි එතකොට එක් කරන්නේ. ඒකින්ද දැන් මෙතන ප්‍රශ්නයක් වුන්නේ නැහැ. මොකද තවත් කට්ටිය මේවත් දන්නේ මේ හරි එතකොට මේක ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව මේක ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව පළමු සමීකරණය දෙවෙනි සමීකරණය ඊටම ආයෙ පාරක් කියනවා මෙතන 2යි තිබ්බොත් මෙතන 2යි තියෙන්න ඕන නැත්තම් එහෙම කරන්න බෑ දැන් එතකොට පළමු සමීකරණය සහ දෙවෙනි සමීකරණය එකතු කරනවා මේකේ ප්‍රශ්නයක් නෑ මේක දෙකම 2යි නිසා හරි දැන් එතකොට ඉස්සල්ලාම ලියනවා මේක Zn පරමාණුව ඝන ඊට පස්සේ ඒක ලියලා ඉවරලා මේ පැත්තේ අර ටික ලියනවා ධන 2යි H ජලීය ධන 2යි. ඔන්න එතකොට මේ පැත්ත ටික ඔක්කොම ලියලා ඉවරයි මේක ලියලා ධන දාලා මේ ටික ලියවා. ඊට පස්සේ එක හිතයි දාන්නේ. දාලා මේක ලියනවා. Zn ධන 2 AQ aqueous ධන 2යි ධන H2. Yes. හරි ඉවර නැහැ.
දැන් ඊට පස්සේ මේ පැත්තේ 2ඊට මේ පැත්තේ 2යි කැපෙනවා. කැපිච්චාම දැන් ලියන එක තමයි කියන්නේ තුලිත අයනික සමීකරණය. ඔයිට කලින් මේවා ලියලා නැහැ සාමාන්‍යයෙන්. ධන 2H equals Zn ධන 2 AQ ධන H2. මෙන්න මේකට කියනවා පස්සේ ඕනනම් ලියා ගන්න පාරක් ඕනනම් තුලිත අයනික සමීකරණය කියලා. එතකොට ඒක උනේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව දෙක එකතු කරලා ඉලෙක්ට්‍රෝන කපන්න. කැපෙන්න නම් මේ දෙක සමාන වෙන්න ඕන. සමාන නැත්නම් අපි මේ අදාළ ප්‍රතික්‍රියාවක ඒ අදාළ ඉලක්කමකේ සමාන දෙකෙන් හෝ කොහේ හරි වැඩි කරලා සමාන කරගන්න ඕනේ. අනිත් පැත්තට එක්කම මේ ඉලක්කම වැඩි වෙන්න ඕනේ. මේක ඉලෙක්ට්‍රෝන විතරක් නෙමෙයි මේ ඔක්කොම වැඩි වෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉලෙක්ට්‍රෝන කැපිච්චාම දැන් මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන නැහැ. එක්ක පරමාණු නැත්නම් අයන. අන්න මේකට කියනවා තුලිත අයනික සමීකරණ. හරි? ඒක ලියා ගන්න නිකම් එකපාරට බලමු රීග් ගතියක් තියෙ එකපාරට දැන් ආපු කෙනෙකුට. නමුත් මුලින් ඉඳන් බලපුවම අපි ක්‍රමානුකූලව සරල කෝෂයෙන් පටන් ගන්නවා. සරල කෝෂයේ සිංත හඩුව දිය වුණා. එතන ඔක්සිකරණයක් වෙලා ඒක බෙකෙල් ලීවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන කොපත හඩුව ළඟින් හයිඩ්‍රජන් අරගෙන හයිඩ්‍රජන් වායුව පිට වුණා. ඒ ඉලෙක්ට්‍රෝන ගත්තින්ද ඔක්සිහරණයක් වුණා. ඊට පස්සේ මේ දෙක එකතු කරන්න ඕනේ. එකතු කරද්දී ඉලෙක්ට්‍රෝන සමාන නිසා දෙක කපනවා. සමාන කරගන්න ඕනේ නැත්තම් ඊට පස්සේ ලැබෙන එකට කියනවා මොකද්ද තුලිත අයනික සමීකරණය. තුලිත අයනික සමීකරණය. තව හුරු නෑ කට්ටිය. ඊට පස්සේ තමයි හුරු එක එන්නේ. පුරුදු එක. පස්සේ YouTube දාපුවම යාළුවන්ට එක මේ ඒක ෂෙයා කරගෙන ඒක බලන්න පුළුවන්. අපේ කතාවක් තියෙන මේකේ. ඊට පස්සේ නම් අභ්‍යාස බලලා Zn ධන Zn ඝන H ධන දෙක තියෙන එක්ස් ජලීය Zn ධන දෙක එක්ස් ධන H2 ගෑස්. දැන් ඔය කට්ටියන්ට සිංත හඩුව ලියවුණා. තඹත හඩුව ලියෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා නැහැ. භාජනයේ තිබ්බා H ධන ලීවා. හැබැයි භාජනයේ මතක තියාගන්න සල්ෆේට් අයන තියෙනවා. SO4 තියෙනවා. ඒක ලියුනේ නැහැ. එයාට මොකක්වත් උන්නේ නැහැ. එහෙනම් ඒ SO4 ප්‍රතික්‍රියාවට කලිනුත් තියෙනවා ප්‍රතික්‍රියාවට පස්සෙත් තියෙනවා. අන්න ඒක අපි මේකට දාපුවම තමයි ඔය කට්ටිය අර 10 පන්ති ඉඳන් ලියන තුලිත රසායනික සමීකරණයක් එන්නේ. එතකොට තුලිත රසායනික සමීකරණය අපි ගන්නෙ කොහොමද? තුලිත අයනික සමීකරණයට ද්‍රාවණයේ ඉතිරි SO4 ටික දෙපැත්තට එකතු කිරීමෙන්. හරිද? දැන් බලන්න කියන්නේ මෙහෙම. ඉහත තුලිත අයනික සමීකරණයට ද්‍රාවණයේ ඇති SO4 ඍණ දෙක ද්‍රාවණයේ ඇති SO4 ඍණ දෙක දෙපසට එක් කිරීමෙන් දෙපසටම එක් කිරීමෙන් එන දෙක දෙපසටම එක් කිරීමෙන් කට්ටියකට ජොයින්ට් වෙන්න බැරිලා වගේ තියෙනවා. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. දෙපසටම එක් කිරීමෙන් නැත්තම් LPL බලන්න ගියත් දන්නේ නැහැ කට්ටිය දැන් වෙලාව හරිය ඉඳලා මේ ටික කරලා යන්න. දෙපසටම එක් කිරීමෙන් එන පාඩලියක් කවන්නේ තුලිත රසායනික සමීකරණය. ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද දන්නේ නැහැ නේ.
අත ඉස්සුවා මේ අනිත් උන්නේ. පස්සේ තුලිත රසායනික සමීකරණය ලැබේ. දැන් බලමු තුලිත රසායන සමීකරණය ගන්න හැටි. එතන මේ රසායන විද්‍යාව පැත්ත තියෙන එකේ. දැන් මේ තිබ්බේ තුලිත අයනික සමීකරණය. දැන් ඔය කට්ටිය මෙතෙන්ඩයි අර මොකක්ද තුන්නේනේ. ඉතින් එයා කලිනුත් තියෙනවා දැනුත් තියෙනවා. ඒක නිසා දෙපැත්තටම අපි SO4 දාලා තියෙනවා. අවස්ථාව ටික ලියන්න. මට වෙලා නැසින්ද මම S දාන මේ පැත්තට දාන ඕන SO4 ඉන්න දෙකක් තිබ්බා. Zn දාන දෙක මේ පැත්තට දානවා SO4 ඉන්න දෙක. දාලා H2 දාන. අවස්ථාව තියෙනවා. දැන් ද්‍රාවණේ තිබ්බ සල්ෆියුරික් තමයි මේ. දැන් ඔය කට්ටිය හැදිලා තියෙන අලුතෙන් සිංක් සල්ෆේට්. ඔන්න මේක තමයි ඔය කට්ටිය 10 පන්තිය ලියන්නේ සල්ෆියුරික් අම්ලයට සිංක් දාපුවාම සිංක් සල්ෆේට් හැදලා හයිඩ්‍රජන් පිට වුණා. කොප සම්බන්ධයක් වුණේ නැහැ. ඒක නිසා මේක අපි එක්කලා ලියපුවාම එනවා 10 පන්තිය ලියපු තුලිත රසායනික සමීකරණය. දැන් 2H කියන එක H2 වෙනවා. H2SO4 අයන නැහැ මේකේ. අයනික සමීකරණය අයන දාන්නේ නැහැ. ඊළඟට ධන දෙක ඍණ දෙක කැපිලා ගියා ZnSO4 ධන H2 ඔන්න තුලිත රසායනික සමීකරණය ආපු හැටි තුලිත රසායනික සමීකරණය ආපු හැටි දෙපැත්තටම මේ වෙන පාඩින් පස්සේ ලියලා ගන්න ඕනේ බලන්න SO4 එක් කරනවා එක් කරපුවාම තමයි මෙන්න මේක එන්නේ. එතකොට Zn දියවීම ඔක්සිකරණාර්ධ ප්‍රතික්‍රියාව H ධන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම H2 පිටවීම ඔක්සිහරණාර්ධ ප්‍රතික්‍රියාව මේ දෙක එක් කරපුවම ආවේ මේක තුලිත අයනික සමීකරණය. ඒකට ප්‍රතික්‍රියාවට සහභාගී වූ සල්ෆේට් අයන දෙපැත්තම එක් කරපුවම එනවා තුලිත රසායනික සමීකරණය. පවතින අවස්ථා දාන්න ඕනේ පොඩි පන්ති වගේ බෑ දැන්. ඒව හරියට ලියන්න ඕනේ. S කියන්නේ ඝන solid L කියන්නේ liquid මෙතන liquid දෙයක් නැහැ AQ කියන්නේ ජලීය එක්වස් ඊළඟට G කියන්නේ gas ඔන්න ඔය ටික තමයි මේක යටි ලියවෙන්නේ දැන් පොඩි කතන්දර ටිකක් තියෙනවා මේකේ තවත් කට්ටිය හරි මේකයි මේ සාමාන්‍යයෙන් දාන්න ඕනේ නැත්නම් සමහර අවස්ථාවල මෙයා වෙනවා නැත්නම් බැරි වෙන අවස්ථා දාන්න පුරුදු වෙන්න මොකද ඊට පස්සේ ලකුණක් ගන්නොත් එහෙම ඔය ඒකට ලඟ වෙලා ඉන්නකොට ප්‍රශ්න මතුවෙන්න පුළුවන් අනේ අවස්ථා දාන්න ඕනේ කියලා තමයි කියන්නේ. මොකද දැන් ඔය කට්ටිය උසස් පෙළට ඔන්න වෙන්නේ ඉන්නේ. ඉතින් එතකොට මේවා ගැන තියෙන උසස් පෙළට ගියහම මේක ගැඹුරින් කතා කරනකොට මෙයා අත උස්සපුවාම මේ කොහොමද දන්නේ ඒක මේ හරිනේ මගේ උත්තරය ආවනේ. හරි දැන් ඔන්න ප්‍රතික්‍රියා කතාව කෙමිස්ට්‍රි ටික ඉවරයි. දැන් තමයි නම් ටිකක් දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ වීඩියෝ බලමු හරියට. දැන් වියලි කෝෂයක සරල කෝෂයක ඕනෙක අග්‍ර දෙකක් තියෙනවා ධන අග්‍රය ඍණ අග්‍රයයි. මොකද්ද මේ ධන අග්‍රය සහ ඍණ අග්‍රය කියන්නේ? දැන් මේක තිබ්බේ සිංක් තහඩුව මේක කොපර් තහඩුවනේ සරල කෝෂයේ. මෙහා දිය වෙලා ඉලෙක්ට්‍රෝන මේකට දුන්නා. දෙකයි හරි V හරි දාන්න. එතකොට මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන අඩු වුණා. මෙයා ඉලෙක්ට්‍රෝන එකතු කරගත්තා. එතකොට ඉලෙක්ට්‍රෝන අඩුවීම ඔක්සිකරණයක්. එතකොට මේ අග්‍රයේ උනේ මේ ඉලෙක්ට්‍රෝඩේ උනේ ඔක්සිකරණයක් ඔක්සිඩේෂන් එකක්.
ස්ථානයේ කොපගෙන මේ අසල උනේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් ඔක්සිහරණයක්. ඔක්සිඩේෂන් රිඩක්ෂන්. යම් කිසි කෝෂයක ඊළඟ අපි විද්‍යුත් විච්ඡේදනය කතා කරත් මතක තියාගන්න මේක වෙනස් වෙන්නේ නැහැ. යම් කිසි තැනක ඔක්සිකරණයක් වෙනවා නම් ඔක්සිඩේෂන් එකක් වෙනවා නම් ඒ තියෙන කූර හේවත් තහඩුව හරිද මේ ඉලෙක්ට්‍රෝඩය අපි හඳුන්වනවා ඇනෝඩය කියලා. ඉංග්‍රීසියෙන් ඇනෝඩ් සිංහලෙන් ඇනෝඩය. අරලා ගන්න එපා. ඇනෝඩය මේක එතකොට. සරල කෝෂයක ඇනෝඩය උනේ සිංක්. දැන් මතක තියාගන්න සිංක් කියලාම කටපාඩම් කරන්න එපා. සක්‍රියතා ශ්‍රේණියේ ලෝහ දෙකක් තියෙනවා. ඒ ලෝහ දෙකෙන් සක්‍රියතාව වැඩි. උඩින් ඉන්න කෙනා තමයි ඔක්සිකරණය වෙන්නේ. එයා ඇනෝඩය. මොකද විභාගෙට මේකම දෙන්නේ නැහැ නේ. යකඩ කොප දෙන්න පුළුවන්. මොනවද දුන්නත් ප්‍රශ්නයක් නැහැ. සක්‍රියතා ශ්‍රේණිය මතකද? එහෙනම් එයා ඔක්සිකරණ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එයා ඇනෝඩය. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න සක්‍රියතා ශ්‍රේණිය පහළින් ඉන්න කෙනා එයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඔක්සිහරණය වෙනවා. ඔක්සිහරණය කෙනා කැතෝඩය. ඔබ ඉංග්‍රීසියෙන් කියවා සිංහලෙන් කියවත් පොඩි වෙනසයි තියෙන්නේ ඇනෝඩ් කැතෝඩ්. ඔක්සිඩේෂන් වෙනවා නම් ඒක ඇනෝඩය. රිඩක්ෂන් එකක් ඔක්සිහරණයක් වෙනවා නම් ඒක කැතෝඩය. තව ඉංග්‍රීසි පොත්වල YouTube වල එක එක මත තියාගන්න ක්‍රම තියෙනවා. හරිද? ඔය සමහර ළමයි එක එක ඒවා තියෙනවා මම කියන්නම්. දැන් අනිත් කතාව. කෝෂයේ ඉලෙක්ට්‍රෝන හැදුවේ මෙයා. ඉලෙක්ට්‍රෝන හදලා පිට කරේ මෙයා නිසා ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය ඍණ ඉඳ ඉලෙක්ට්‍රෝන හදපු කෙනා මොකද කියන්නේ එහෙම පාඩම් ඇනෝඩේ ඍණ ඒව එපා. ඉලෙක්ට්‍රෝන හදුවේ මෙයානේ. සක්‍රියතා ශ්‍රේණියේ උඩ ඉන්න කෙනා තමයි ඍණාග්‍රය. ඍණාග්‍රය. එනදේ මතක තියාගන්න වැඩි පැටලෙනවා. සරල කෝෂයක ලෝහ දෙකක් තියෙනවා. සක්‍රියතාව ඉහළින් ගෙනයි පල්ලෙන් ගෙනයි. ඉහළින් කෙනා ඔක්සිකරණය වෙනවා. එයා ඇනෝඩය. ඒ වගේම ඉහළින් කෙනා තමයි ඉලෙක්ට්‍රෝන හදන්නේ. ඔක්සිකරණය වෙනවා පිට කරනවා. එයා ඍණාග්‍රය. ඉලෙක්ට්‍රෝන හදන කෙනා ඍණාග්‍රය. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න අඩු හින්දා අඩු කෙනා සක්‍රියතාවයේ පහළින් ඉන්නේ එයා ධනාග්‍රය. මොකද මේ ලෝහ දෙකම නැතුව වෙනේවා එන්න පුළුවන් විභාගෙට. අර්ථ සරල කෝෂයේ මේ දෙක තිබ්බට ප්‍රශ්න හද්දී යකඩ එහෙම එක දාලා එනවා. එහිදී අර ප්‍රතික්‍රියා කිසි දෙක කැටෝඩේ ලියෙන්නේ නැහැ. කියන්නේ කොප හෝ මොහොරි තිබ්බද මෙතන එයා සමීකරණ වල නැහැ. ඉන්නෙම ඇනෝඩයයි ද්‍රාවණයයි විතරයි. එහෙනම් මේක මත තියාගන්න සිංක් හෝ සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න කෙනා ඔක්සිකරණය වෙනවා. ඒක ඇනෝඩය. ඔක්සිඩේස් වෙන්නේ ඇනෝඩ් එක. එයා ඉලෙක්ට්‍රෝන හදින්න එයාට ඍණාග්‍රයක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කෙනා ඔක්සිහරණය වෙනවා. එයා කැතෝඩය. එතකොට එයා ධනාග්‍රය. මේ එක පන්තික ළමෙක් මේ මත තියාගත්තේ මෙන්න මෙහෙමයි. කෝකැඳ. ඊළඟ දැන් අහින්නවත් දන්නේ නැහැ මේ. ඊළඟ මට කියනවා මේ මේව මත තියාගන්න සර් කියලා මම එහෙම මත තියාගන්නේ. කෝකැඳ කියන්නේ මේ සරල කෝෂයක කෝෂයේ කැතෝඩය ධන. කෝකැඳ. ඉතින් ඔකට යන්න මම නිකන් කීවේ මේක ගිහලා ළමයි මත තියාගන්න ක්‍රම ඔකට ටික ඇති. ඊට පස්සේ වන්න මල්ලියාගේ මත තියාගන්නේ අය පාරක් කියනවා ලෝහ කුරු දෙකක් තියෙනවා. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න කවුරු හරි කමන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන ඔක්සිකරණය වෙනවා. එයාට කියන්නේ ඇනෝඩය. ඉංග්‍රීසියෙන් කියොත් ඔක්සිඩයිස් වෙන්නේ ඇනෝඩ් එක. එතකොට ඒක ඉලෙක්ට්‍රෝන හදනින්ද ඒක ඍණාග්‍රය. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කෙනා ඔක්සිහරණය වෙනවා. එයා කැතෝඩය. ඒක ඊළඟට එන ලෝහ විකාදනය කියවත් විද්‍යුත් විච්ඡේදනය කියවත් එකයි. ලබන ඉරිදා උදේ 7ට විද්‍යුත් විච්ඡේදනය කතා කරනවා. ඒකෙදිත් මේ අර්ථ දැක්වීම ටික මේකමයි ඈ. ඒක පටල ගන්න එපා. ඊට පස්සේ මේ කොප ගැන ලියෙන්නේ නැහැ. එතකොට ඔය ඔක්සිකරණාර්ධ ප්‍රතික්‍රියාව, ඔක්සිහරණාර්ධ ප්‍රතික්‍රියාව, තුලිත අයනික සමීකරණය, තුලිත රසායනික සමීකරණය සහ මේ
නම් ටික සම්බන්ධ කිරීම. ඇනෝඩ කැතෝඩ කියන්නේ මොකද්ද? අන්න ඒ ටික සරල කෝෂයේ දැන ගැනීම තමයි මූලික කරුණු වෙන්නේ. The simple cell or voltaic cell consists of two electrodes. අන්න 2 electrodes One තියෙනවා. of copper එකක් copper and the other of zinc අනික zinc. in a solution of තනුක සල්ෆියුරික් දාලා තියෙන්නේ. acid in a glass vessel. විදුලි භාජනයක තියෙනවා. On connecting the two electrodes externally with a piece of wire, current flows from copper to zinc Then- outside the cell and from zinc to copper. මත යන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාව යන්නේ ඍණාග්‍රේ ඉඳලා ධනාග්‍රේට. මතක තියාගන්න ඕනේ. ඒක අපි 10 පද්ධතියට කරා ඉලෙක්ට්‍රෝන යන්නේ ඍණ සිට ධන පැත්තට. එතකොට විදුලි ධාරාව අපි සලකනවා කියන්නේ ධන ඉඳන් ඍණ පැත්තට. ඒ කියන්නේ කොපර් ඉඳන් සිංක් වෙත යන්නේ. ඒකේ විදුලි ධාරාව ඒක මනක් කල්පිත දෙයක්. එහෙම ධන ඉඳන් ඍණ වෙත යනවා කියලා කියන්නේ. නමුත් ඇත්තටම යන්නේ සිංක් ඉඳන් කොපර් දක්වා ඉලෙක්ට්‍රෝන යන්නේ. Inside it. The copper electrode is the And the positive. pole or copper rod of the cell and zinc is the negative pole or ඉලෙක්ට්‍රෝන හදන කෙනා නෙගටිව්. the electrolyte is dilute sulfuric acid. විද්‍යුත් විච්ඡේදය කියලා තමයි සලකන්නේ. Explained in terms of motion of the charged ions. අන්න සිංක් එක භාජනයට එනවා ඉලෙක්ට්‍රෝන ටික යනවා අරක දිගේ. The zinc atoms get ionized and pass into solution as Zn ions or positive zinc ions. This leaves the zinc rod with 2 electrons more, making ඉලෙක්ට්‍රෝන දෙකක් එක සිංක් පරමාණුවක යනවා. time 2 hydrogen අන්න ions ඒ මොහොතේම are discharged at ඒකේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා හයිඩ්‍රජන් අරගෙන හයිඩ්‍රජන් වායුව පිට වෙනවා කැතෝඩේ අසලදී. This makes the ඔක්සිහරණයක් වෙන්නේ. positive. රිඩක්ෂන් එකක්. As long as excess electrons are available on the zinc electrode, this process goes on and the current flows continuously in external circuit.